සහෝදර සහෝදරයනි මේ නමස්කාර වේලාවට අපි සියලුම දෙනා ඊටම සාදරෙන් පිළිගන්න කැමතියි. අපි සියලු දෙනා සිත් පිරිසිදු කිරීමේ යදුමට සහභාගී වෙමු. සියලු බලඇති දෙවියන් වහන්සේ ඔබට සියලු හිත් ප්‍රකාශය ඔබට සියලු පැතීම් දැනේ. ඔබගෙන් කිසි රහසක් පැසී නැත්තේය. එසේ වූ සියලු බලඇති දෙවියන් වහන්සේ අප විසින් ඔබට සම්පූර්ණ ලෙස ප්‍රේම කරන පිණිසත් ඔබගේ ශුද්ධ වූ නාමය යුතු ලෙස වර්ණනා කරන පිණිසත් අපගේ ස්වාමී වූ ක්‍රිස්තුස් වහන්සේ කර්ණ කොටගෙන ඔබගේ ශුද්ධාත්මානුභාවයෙන් අපගේ සිත්වල කල්පනා පිරිසිදු කළ මැනව. ආමේන්. සියලු දෙනා සාමූහික පාපෝච්චාරණයට එක් වෙමු. දයා කරුණාවේ දෙවිඳුනි, ඔබ වහන්සේට විරුද්ධව අප එකිනෙකාට විරුද්ධව සිතින් වචනයෙන් හා ක්‍රියාවෙන්ද ඔබ වහන්සේගේ මැවිල්ලට විරුද්ධවද අපගේ නොදැනුවත්කම හා දුර්වලකම නිසා අප පව් කර ඇති බව ඔබ වහන්සේට සහ අප සහෝදර සහෝදරියන්ටත් පාපෝච්චාරණය කරමු. අප සැබෑවීම කනගාටු වෙමු. අතීතයේ සිදු වූ පව් වලට සමා වෙමින් ක්‍රිස්තුස් වහන්සේ තුළ නව ජීවනයට අප ඇතුළත් කරන මෙන් යාඥා කරමු. ආමේන්. අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහය උන්වහන්සේ අපගේ සියලුම පව් වලට කමාව දී අප මුදනසේක්වා. ආමෙන්.
දිනට නියමිත කැටි ඇදුම ප්‍රේමනීය දෙවිඳුනි ඔබගේ පුතුණුවන්ගේ මිතුරු මිතුරියන් වීමට එතුමානෝ අප තෝරාගෙන කැඳවුසේක. එතුමානෝ ආඥා ආරක්ෂා කිරීමටද එකිනෙකාට ප්‍රේම කිරීමටද පවතිනා වූ ඵල දැරීමද අපට අනුග්‍රහ දානය කරන මෙන් සැබෑ මිදිවලද අපගේ ජීවිතයේ උල්පතද වන අප ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස් තුමන් මගින් අප හයද සිටිමු. ආමේන්. පළවෙනි කියවීම ක්‍රියා 10 වන පරිච්ඡේදයේ 44 වන පදයේ සිට 48 වන පදය දක්වා. පේත්‍රස් මේ වචන කතා කරද්දිම වචනය ඇසූ සියල්ලන් කෙරෙහි ශුද්ධාත්මයන්න් වහන්සේ පහළ වූසේක. පේත්‍රස් සමග ආවා වූ චර්මච්ඡේදිත ඇදහිලිවන්තයෝ අන්‍ය ජාතීන් කෙරෙහිත් ශුද්ධාත්ම දීමනාව වගුරුවනු ලැබූ බැවින් විස්මිත වූවෝය. මක්නිසාද ඔවුන් අන්‍ය භාෂාවලින් කතා කරනවාත් දෙවියන් වහන්සේ වර්ණනා කරනවාත් ඔවුන්ට ඇසුනේය. එවිට පේත්‍රස් උත්තර දෙමින් අපට ලැබුණාක් මෙන් ශුද්ධාත්මයන්න් වහන්සේ ලැබූ මොවුන් බෞතිස්ම කරනු නොලබන පිණිස වතුර තහනම් කරන්නට කාටද පුළුවන් දැයි කීවේය. ඔහු යේසුස් වහන්සේගේ නාමයෙන් ඔවුන් බෞතිස්ම කරනු ලබන්නට අනකලේය. එවිට ඔහු දවස් ගණක් තමන් සමග නැවතී සිටින්නට ඔහුගෙන් ඉල්ලුවෝය. දේව වාක්‍ය මෙසේය. දෙවන කියවීම 1 යොහාන් 5 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ සිට 6 වෙනි පදය දක්වා. ලෝකේ ජය ගැනීම. යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ බව විශ්වාස කරන කවරෙක් නමුත් දෙවියන් වහන්සේගේ දරුවෙකි. පිය කෙනෙකුට ප්‍රේම කරන්නා ඔහුගෙන් උපන් පුත්‍රයාටත් ප්‍රේම කරයි. දෙවියන් වහන්සේට ප්‍රේම කිරීමෙන්ද උන්වහන්සේගේ ආඥා පිළිපැදීමෙන්ද උන්වහන්සේගේ දරුවන්ට ප්‍රේම කරන බව දැනගනිමු. දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම යනු උන්වහන්සේගේ ආඥා පිළිපැදීමයි. උන්වහන්සේගේ ආඥා පිළිපැදීම දුෂ්කර නොවේ. මන්ද දෙවියන් වහන්සේගෙන් උපන් හැම කෙනෙක්ම ලෝකේ ජයගෙන ඇත. ලෝකේ පරදරන වික්‍රමය නම් ඇදහිල්ලයි. ලෝකේ ජයගත හැකේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයායයි අදහන තැනැත්තාට මිස අන් කවරෙක්ටද. යේසුස් වහන්සේ වතුරෙන් රුධිරය කර්ම කොටගෙන පැමිණි තැනන් වහන්සේය. එසේ පැමිණේ වතුර පමණක් නොව වතුරත් රුධිරයත් ඇතිවයි. මේ සත්‍ය බවට ආත්මයන්න් වහන්සේ සාක්ෂි දරන සේක. මන්ද ආත්මයන්න් වහන්සේ සත්‍යයක් වන බැවිනි. දේව වාක්‍ය මෙසේය. Deupem semarit mayana pem tumeni vadina Amen pem nove
ශ්‍රුතෝ සුභාරංචිය. ශ්‍රුතවර යොහන් තුමාට අනුව ලියවන සුභ අස්නේ කාලසන පරිච්ඡේදයේ 9 වන පදයෙන් ප්‍රකාශ වන සුභ අස්නට සවන් දෙන්න. සමිදුනි ඔබ මට වේ බල පෙරකුම්. සමිදුනි ඔබ මට වේ බල පෙරකුම්. පියාණන් වහන්සේ මට ප්‍රේම කළාක් මෙන්ම මමත් නුඹලාට ප්‍රේම කළෙමි. මාගේ ප්‍රේමේ පවතින. මම මාගේ පියාණන් වහන්සේගේ ආඥා ආරක්ෂා කොට උන්වහන්සේගේ ප්‍රේමයේ යම්සේ පවතිනද එසේම නුඹලාත් මාගේ ආඥා ආරක්ෂා කරවුනම් මාගේ ප්‍රේමයේ පවතින්නේය. මාගේ ප්‍රීතිය නුඹලා තුළෙහි පවතින පිණිසද නුඹලාගේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිසද මේ දේවල් නුඹලාට කියවෙමි. මාගේ ආඥාව නම් මා නුඹලාට ප්‍රේම කළාක් මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේම කරන්න යනුයි. යමෙක් තමාගේ මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දීමට වඩා මහත් ප්‍රේමයක් කිසිවෙකුට නැත. මා නුඹලාට ආඥා කරන දේ නුඹලා කරනවා නම් නුඹලා මාගේ මිත්‍රයෝය. දාසයා තමාගේ ස්වාමියා කරන්නේ කුමක්දයි නොදන්නා බැවින් තවත් නුඹලාට දාසයෝයි නොකියමි. මක්නිසාද මාගේ පියාණන් වහන්සේගෙන් මා ඇසූ සියල්ල නුඹලාට දැන්නූ බැවින් නුඹලා මිත්‍රයෝයි කිවි. නුඹලා මා තෝරාගත්තා නොව මම නුඹලා තෝරාගෙනපත් කළෙමි. එසේ කළේ නුඹලා ගොස් ඵල දන්න පිණිසත් නුඹලාගේ ඵල පවතින පිණිසත්. මාගේ නාමයෙන් පියාණන් වහන්සේගෙන් නුඹලා ඉල්ලන කොයි දෙයක් නමුත් උන්වහන්සේ නුඹලාට දෙන පිණිසත්ය. මේ දේවල් මා නුඹලාට අනකරන්නේ නුඹලා එක්කෙනාට ප්‍රේම කරන පිණිසය. කිතු සමිඳුන්ගේ සුභ අස්න මෙසේය. කිතු හිමි යනි හිමි රේ කිත්පසසුම්. කිතු හිමි යනි හිමි රේ කිත්පසසුම්. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද සුද්ධාත්මයන්ගේද නාමයෙන්ය. ආමෙන්. අද මගේ දේශනා පාඨයට මා තෝරාගෙන තිබෙන්නේ සුද්ධ යොහන් තුමාගේ සුභාරංචියේ 15 වන පරිච්ඡේදයේ 5 වෙනි පදය. මිදිවැල මමය ඔබ අතුය. යමෙක් මා තුල සිටින්නේද මම ඔහු තුල සිටිම්ද එතනත්තේ බොහෝ ඵල දරයි. මන්ද මාගෙන් වෙන්ව කිසිවක් කරන්නට ඔබට පුළුවන් කමක් නැත. හිතාදර මිත්‍රවරුනි, අපගේ කිතුණු ජීවිතයේ යේසුස් වහන්සේ සහ කිතුණුවන් අතර තිබෙන ගැඹුරු ආත්මීක සම්බන්ධතාවය පෙන්වන ශුද්ධ ලියවිල්ල කොටසක් අද අපි ඉගෙන ගන්නවා. අපි අතර සිටින සමහර කිතුණුවන් විශේෂ අවස්ථාවන් වලදී පමණක් දෙවිපියාණන් සමග සම්බන්ධතාවයක් ඇති කර ගන්නවා. එනම් අලුත් අවුරුදු දින, පාස්කු දින සහ නත්තල් දින. මේ දිනවල සියලුම දේවස්ථානවල පිරී ඉතිරී යන සෙනග අනික් ඉරිදාවන් වල කොහිද? මේ දිනවලදී දේවස්ථානය කොවිඩ් වසංගතය නිසා වසා තිබෙන අවදී අපි මේ ඔන්ලයින් ක්‍රමයට දේවමයන් ඉදිරිපත් කරනවා. පසුගිය කාලයේදී මෙම ඔන්ලයින් ක්‍රමයට පුරුදු වූ සමහර කිතුණුවන් දේවස්ථානයේ විවෘත කළ පසුත් ඔවුන්ගේ පැමිණීම දක්වන්නේ නැහැ. මෙවැනි අවස්ථාවන් වලදී අපි ඉගෙන ගන්නට අවශ්‍යයි අපි ඔන්ලයින් නමස්කාරයට සහභාගී වුණාට අපගේ කිතුණු ජීවිතේ ඊටම වැදගත් දේ එනම් රාත්‍රී භෝජනය අපි අතපසු කරන බව. රාත්‍රී භෝජනයේදී අපි නැවත වරක් ස්වාමින් වහන්සේ එදා උන්වහන්සේව පාවා දීමට පෙර ඒ කළා වූ ක්‍රියාවේ නම් රාත්‍රී භෝජනය අපි අනුස්මරණය කරනවා. මේ ඊටමත් අවශ්‍ය ආත්මික ශක්තියක් ගෙන දෙන බව අපි තේරුම් ගත යුතුයි. මේ ක්‍රියාවලිය සමගම උන්වහන්සේ අප දෙවුම් මැදුරට එකතු වීමේදී අපි එකිනෙකා තුළ තිබෙනා වූ සම්බන්ධතාවය ගැන අපි ප්‍රකාශ කරනවා. යොහන් තුමාගේ සුභාරංචියේ 15 වන පරිච්ඡේදයේ
12 වෙනි පදය. මාගේ ආඥාව නම් මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න යනුය. කිතුණු ජීවිතයේදී අපි සතර වර්ගයක ප්‍රේමයක් අපි අත්දකිනවා. පළවෙනුව අපත් දෙවියන් වහන්සේත් අතර තිබෙන ගැඹුරු ආත්මීක සම්බන්ධතාවය. දෙවනුව අපත් අපගේ සහෝදර සහෝදරියන් සමග දක්වන ප්‍රේමය. තුන්වෙනුව පෞලක ස්වාමි පුරුෂයා සහ භාර්යාව අතර පවතින ප්‍රේමය. හතරවෙනුව අප නමස්කාර කරන ජනතාව සහ සෙසු ජනතාව සමග දක්වන ප්‍රේමය. ඒ සමගම අප නමස්කාර කරන ජනතාව සමග අපි දක්වන්නා වූ ප්‍රේමය වැදගත් ස්ථානයක් ගන්නවා. කිතුණු ප්‍රේමයට අප සලකා බලන විට ඒ අපගේ ජීවිතවල මතු පිටින් ගලාගෙන යන සත්‍යතාවයක් නොවේ. කිතුණු ප්‍රේමය ඊට හාත්පසින්ම වෙනස් ගැඹුරු ආත්මීක අත්දැකීමක් අපට ලබා දෙනවා. මොනවද මේ ලබන අත්දැකීම්? පළවෙනි එක අප නමස්කාර කරන සහෝදර සහෝදරියන් තුල ඉතා කිට්ටු සම්බන්ධතාවයක් ගොඩනගාගත යුතුයි. මේ සම්බන්ධතාවය ගොඩනැගෙන අතර අපගේ කිතුණු ජීවිතය තුල තිබෙන ප්‍රේමය නිසා එය තාවුරු වෙනවා. යම් කෙනෙක් තුල තිබෙන දුක් විඳීම අපගේ හදවත් තුලින් තේරුම් ගැනීමට අපට පුළුවන්කම තිබිය යුතුයි. දරුවන් ආත්මික ජීවිතය තුල සෑම විටම අපි සම්බන්ධ කරගත යුතුයි. ඔවුන්ට වෙනි අත්දැකීමක් ලබා දිය යුතුයි. ඔවුන්ගේ ආත්මික ජීවිතය කුඩා කාලයේ සිට අපි ඔවුන්ට ඉගැන්විය යුතුයි. හිතෝපදේශ පොතේ 22 වන පරිච්ඡේදයේ 6 වෙනි පදය. දරුවා බාල කාලයේදීම යහමඟ යවන්න, එවිට ඔහු මහලු වයසේදී ඉනිවත්ව නොයයි. දෙවනුව අප කිතුණු ජීවිතය පරිත්‍යාගශීලී ජීවිතයක් විය යුතුයි. ආත්මාර්ථකාමී ජීවිතයක් නොව පරාර්ථකාමී ජීවිතයක් වීම ඉතාමත් වැදගත්. එමක් නිසාද කිව්වොත් අපගේ ජීවිත තුලින් බලලා අනිත් අයට ජීවමාන ක්‍රිස්තුස් වහන්සේව තේරුම් ගන්න පුළුවන් අවස්ථාවක් තිබිය යුතුයි. තුන්වෙනුව අපි කිතුණුවන් වශයෙන් අපගේ මිත්‍රශීලී භාවය සහ ආත්මික ජීවිතයේ පරිපූර්ණත්වය සෙවීමේ ජනතාවක් විය යුතුයි. අප නමස්කාර කරන දේවස්ථානයේ දේවගිතුතුමා අවශ්‍ය වන්නේ පරිපාලනය, රැකීම සහ දේවමියන් වලට සහභාගී වීමට පමණයි. සෙසු වගකීම් අපගේ සභිකයන්ට බාර දීමෙන් ඔවුන් ක්‍රියාත්මක වී ඉමහත් සේවයක් ඉටු කරන බව මා කියන්නේ ඊටම ආඩම්බරෙනි. මෙය මා ප්‍රකාශ කරන්නේ මහත් සතුටිනි. දේව සභාව දේවගිතුතුමා තුල තිබෙන්නා වූ සභාවක් නොව. නමුත් එය දේව සභාව කියන්නේ ශරීරය. එනම් සියලුම ඒ සිටින්නා වූ අවයවයන් සභිකෙන් එකට එක සම්බන්ධ වෙලා මේ කරන්නා වූ ක්‍රියාවලියේ කොටස්කාරයන් විය යුතුයි. දේවගිතුතුමන්ගේ වගකීම වන්නේ සභාවේ කාර්යයන් සහ කළ යුතු ක්‍රියාවන් ඉදිරියට ගෙන යාමට දේව ජනතාව සූදානම් කිරීම සහ ඔවුන්ව ගොඩනැගීමයි. මිත්‍රවරුනි, එක්තරා රජතුමෙක් තමාගේ ගම්මානයේ තිබුණා වූ පරිසර අවස්ථාවකදී ඔහුට අවශ්‍ය වෙලා තිබුණා දේවස්ථානයක් ගොඩනගන්න. ඔහු ඊටම අලංකාර දේවස්ථානයක් ගොඩනගලා ඒ සිටියා වූ ජනතාව එදා ඇවිල්ලා ඔවුන් කිව්වා මේ දේවස්ථානය ඊටමත් ප්‍රියංකරයි. මේ දේවස්ථානය ඊටමත් ලක්ෂණයි. නමුත් මේ තියෙන දුර්වලකමක්. එම දුර්වලකම තමයි මේ දේවස්ථානය තුල ආලෝකය සවිකර නැහැ. ඒ නිසා සවස් වරුවේදී දේවමයක් පැවැත්වුවොත් අපි සියලුම දෙනාට මේක ප්‍රශ්නයක් වෙනවා කියලා. ඒ රජතුමා මේ අවස්ථාවේදී කිව්වා මම සෑම පවුලකටම දෙනවා ලන්තෑරුම. මේ ලන්තෑරුම පත්තු කරගෙන ඇවිල්ලා ඔබ මේ දේවස්ථානයට අතුල් වූ විගස මේ මම හයි කරලා තිබෙන්නා වූ කොකුවල සෑම කෙනෙක්ම ඒ ලන්තෑරුම් එල්ලන්න. ඒ එල්ලුවම මේ මුළු දේවස්ථානය තුලම අවශ්‍ය ආලෝකය අපිට ලැබෙනවා. මෙතනින් අපි ඉගෙන ගන්නා වූ කාර්යය තමයි අපි අපගේ ආලෝකය ගෙන ගියාම අපගේ ජනතාව තුළට ජනතාවත් ආලෝකමත් වෙනවා. මිත්‍රවරුනි,
අප මේ යන්නේ මේ අවධියේදී මේ අපි යන්නේ ඊටාම අන්ධකාර අවධියක්. එනම් දේවස්ථානයට යන්න විදියක් නැහැ. නමස්කාර කරන්න විදියක් නැහැ. ජීවිතය තුළ අපගේ පෞල් ජීවිතය තුලත් නිවෙස්වලත් අපට තිබෙන නිදහස නැහැ. රැකියාවන් කරන ස්ථානවලත් නිදහසක් නැහැ. නමුත් මිත්‍රවරුනි අපි සෑම විටම මේ තුලින් අපි බලමු ස්වාමින් වහන්සේ අපිට උගන්වන්නේ කුමක්ද? අපිට තිබෙන අභියෝගය කුමක්ද? ඒ අභියෝගය තේරුම් අරගෙන අදහිල්ලෙන් යුතුව උන්වහන්සේ සමග ගමන් කරන්නට අපි දෙවි පියාණන්ගෙන් ශක්තිය ඉල්ලා සිටිමු. ඔබ සැමට දේව පීඨයි. අපි සියලු දෙනා එක්ව විශ්වාසය ප්‍රකාශ කරමු. එකම දෙවිඳුන් කෙරෙහි අපි විශ්වාස කරමු. ස්වර්ගය හා පෘථුවියද පෙනෙන නොපෙනෙන සියල්ල මවා වදාළ සියලු බල ඇති පිය වූ දෙවියන් කෙරෙහි අපි විශ්වාස කරමු. දෙවිඳුන්ගේ එකජාතක පුත්‍ර වූ සෑම කලකටම පෙර ස්වකීය පියාණන්ට දා වූ දෙවියන්ගෙන් වන දෙවිඳුන් වූ ආලෝකයෙන් වන ආලෝකය වූ සැබෑ දෙවිඳුන්ගෙන් වන සැබෑ දෙවිඳු නොමන ලදෝ ජනිත කරන ලද්දා වූ පියාණන් හා එකම ස්වභාවයේ ඇත්තා වූ සියල්ල මැව්වා වූ එකම ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අපි විශ්වාස කරමු. උන්වහන්සේ මනුෂ්‍ය අප සහ අපේ ගැලවීම උදෙසා ස්වර්ගයෙන් බැස ශුද්ධාත්මයන්න් කන්න කොටගෙන මරියානම් කන්‍යාවගෙන් මිනිස් බැව් රැගෙන මනුෂ්‍යව අප උදෙසා පොන්තියුස් පිලාත් යටතේ කුරුසියේ ඇනගසනු ලැබ වද වේදනාව විඳ අපවත් වී තැන්පත් කරනු ලැබ තුන්වෙනි දින ශුද්ධලියුලි පරිදි නැවත නැගිට ස්වර්ගයට නැගී පියාණන්ගේ දකුණු භාගයේ වැඩ හිඳින බවද ජීවතුන් හා මලවුන් විනිශ්චය කරන පිණිස තේජසින් නැවත එන බවද උන්වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැති බවද අපි විශ්වාස කරමු. පියාණන් වහන්සේගෙන් නික්මෙන පියාණන් හා පුත්‍රයාණන් සමග වන්දනාවත් මහිමයත් ලබන ප්‍රවාචකවරුන් මගින් කතා කළ ස්වාමී වූ ජීවනදායක වූ ශුද්ධාත්මයන්න් කෙරෙහි අපි විශ්වාස කරමු. එකම වූ ශුද්ධ වූ කතෝලික වූ අපොස්තලික වූ සභාව කෙරෙහිද අපි විශ්වාස කරමු. පව්කමාව පිණිස එකම බාප්තිස්ම ස්නාපනයක් අපි පිළිගනිමු. තවද මලවුන්ගේ නැගිටීමද මතු පැමිණෙන සදාතන ජීවනයේද අපි බලාපොරොත්තු වෙමු. ආමේන්. අප සියලු දෙනාම මැදහත් යතුම් කාලයකට යොමු වෙමු. අප අපගේ ලෝකයේ සාමය උදෙසා යාඥා කරමු. එළඹී ඇති තත්ත්වයේ හේතු කොටගෙන කලබලයට පත්වී ඇති ලෝකයේ උදෙසා යාඥා කරමු. ස්වාමීනි, මෙම කලබලකාරී තත්ත්වයට ශක්තිමත්ව මුහුණ දීමට අපට ධෛර්යය දුන මැනව. සම්දුනී කරුණාකර මැනව. අපගේ අගරාධගුරුතුමන් වන අතිඋතුම් ජස්ටින් වෙල්බි අගරාධගුරුතුමාද අතිගෞරවනීය දුෂාන්තා රොඩ්රිගෝ කොළඹ රදගුරුතුමන්ද අතිගෞරවනීය කීර්තිසිරි ප්‍රනාන්දු කුරුණෑගල රදගුරුතුමන්ද වන්දනීය ක්‍රිෂාන්ත මිනිස් පළාත භාර පියතුමාද ගෞරවනීය ශ්‍රී සාරමොහොට්ටි පියතුමාද ගෞරවනීය සුරේෂ් ඩයස් බණ්ඩාරනායක පියතුමා හා ටීනෝ සහෝදරතුමා ඇතුළු දේව සේවයේදී සිට සියලු දේව සේවක සේවිකාවන් ඇතුළු ඔවුන්ගේ පවුල්වල සෑම වෙනුවෙන් අපි දෙවිඳුන් යදිමු. සමුදුනී කරුණාකර මැනව. අප රටේ යහපාලනය උදෙසා යාඥා කරමු. අප රටපත් වී ඇති තත්ත්වය निराකරණය කර ගැනීමට අප රජයට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලබා දෙන දුන මැනව. සමුදුනී කරුණාකර මැනව. මුළු ලෝකයක්ම වෙලාගෙන ඇති මෙම කොරෝනා වෛරසය සහ එයින් පීඩා විඳින සෑම දෙනා වෙනුවෙන් යාඥා කරමු. මෙම භයානක වෛරසයට ප්‍රතිදේහ පරීක්ෂා කරන සියලු දෙනාටද ජීවිතයත් මරණයත් අතර සටන් කරන සියලු රෝගීන්ටද ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට රැයක් දවාලක් නොමැතිව කැපවී සිටින වෛද්‍යවරුන් හා එම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම අවශ්‍ය ශක්තිය ධෛර්යය හා
මඟ පෙන්වීම ලබා දුන මැනව. සමිඳුනි කරුණා කළ මැනව. අප දරුවන්ගේ අධ්‍යාපනයට බාධාවක් නොවනසේ තම අධ්‍යාපන කටයුතු කර ගැනීමට ඔවුන්ට අවශ්‍ය බුද්ධිය හා ශක්තිය ලබා දුන මැනව. සමිඳුනි කරුණා කළ මැනව. ඥානනී ඔබගේ රාජ්‍යයේ මේ කාලේ ඉක්මන් කළ මැනව. ශුද්ධාත්මයන්ගේ සදාකාලික සමගකම එකසේ ප්‍රාණවත් කරනු ලැබ අපද ඔබගේ සියලු දාස දාසීන්ද අපේ එකම මැදහත්කාර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තේජෝ මහිමයෙන් යුක්තව නැවතීමේදී එතුමාණන් දකින පිණිස අපට වරදුන මැනව. ආමේන්. යේසුස් ස්වාමීන් වහන්සේ වැඩිය මැනව. අපි යාඥා කරමු. ස්වාමිනී අපට දී තිබෙන්නා වූ කිතුණු ජීවිත ගැන අප ස්තුතිවන්ත වෙමු. විශේෂයෙන් මේ වෛරසය තුල අප මුළු ලෝකයම ගිලාපත් වෙන විට ස්වාමිනී අපට සුවය ලබා දුන මැනව. ඔබ වහන්සේගේ සුවය දානය කරමින් ස්වාමිනී සම්පූර්ණ සුවය තුලින් අපගේ ජනතාව මුදන්නටත් ඒ වගේම ස්වාමිනී අපගේ ජීවිතය අපගේ රටවල් සියලුම දේ යටා තත්වයට පැමිණෙන්නට අප තුළින් ක්‍රියා කළ මැනව යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ඉල්ලා සිටිමු. ආමෙන්. සියලු නැනනුවන ඉක්මවන දෙවිඳුන්ගේ සාමය දෙවිඳුන් තුමන්ගේ පුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ අවබෝධයද එතුමන්ගේ මෛත්‍රී ප්‍රේමයද ඔබ සිත සතන්නේ තබා ගනු ලැබේවා. සියලු බල ඇති දෙවි පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේද ආශිර්වාදය ඔබ අතර රැඳී සදාකල් පවතිවා. ආමෙන්. පින්බර සාමිනී අනගන මාතින් ඇත්නුවන් කාන්සී ඇත්ලංවන මාදිවී කුත්වෙත්ම මහන්ඩට කාන්දෙන් අල්ලගාන මාතින් මං පෙන්වන් පෙම්බර සාමිනී අල්ලගාන මාතින් මාබෝදු බබෑ විනෝසවන් මරුතෙත්‍රයදී මමං හෙලි කරන් අල්ලගාන මාතින් මං පෙන්වන් මාසෙබා අවසන් මාදිවී මත්නිමයි ආලෝකයෙන් ඔබේ දක්වන්න එරුවෙන් යුත්‍රට එදිති මත්පුර